නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිකෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන දේ ධම්මා සම්මදක්ඛාති. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි. අනුග්‍රහක බවතුන් කැමැති ආකාරයේ ධර්මානුශාසනාවක් කරන ලෙස කරන ලද ආරාධනාවකට අනුව තමයි මෙම මාතෘකාව තෝරාගත්තේ. තථාගත බුදු පියාණන් වහන්සේගේ ජීවමාන සමයේදී ಭಾರತය තුල සිදුනා වූ දෙයක් අනුසාරයෙන් මතුවන පිළියමක් තමයි මේකේ පවතින්නේ. නිගණ්ඨනාථ පුත්‍ර ජීවත් වෙලා ඉඳලා ස්වකීය දර්ශනීය දේශනා කරලා අන්තිමට මෙලොවින් සමුගන්නේ ප්‍රධාන ශිෂ්‍යයන් දෙදෙනාට තමන්ගේ දෘෂ්ටිය සාස්වත උච්ඡේද කියලා දෙපැත්තට කියලා. මේ නිසා එතුමන්ගේ අභාවයෙන් පසු මේ ශාසනය දෙකට බෙදලා විනාශ වෙන්න ගත්තා. මේක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ආනන්ද හිමියන් වගේ අය දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සසුනට එසේ නොවිය යුතුයි කියලා කල්පනා කරලා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් තථාගතයන් වහන්සේ 35 වෙනි වියේ සිට 80 වෙනි විය දක්වා කළ ධර්මදේශනා කිසියම් සාරාංශකරණයක් කරලා තියෙනවා සාරිපුත්‍ර හිමියන්. ඒකට කියන්නේ සංගීති සූත්‍රය කියලා. ඒ සාරාංශ අඩංගු දේවල් මේක 1 සිට 11 කාරණා දක්වා ධර්මදේශනා 100 ගණනකට දහස් ගණනකට මාතෘකා තියෙන එකක්. ඉතින් මේ පසුගිය දවසක මට මතකයි මම එක කරුණක් අරගෙන පළවෙනි කරුණ වශයෙන් පැහැදිලි කළා. ඉදිරියටත් ඒකේ දෙකේ තුනේ කරුණ ඔස්සේ යම් යම් කරුණු සියල්ලම නැතත් පැහැදිලි කරන කල්පනාවේ ඉන්නවා අදාළයි කියලා හිතෙන පරිදි. එනු තමයි මේ අද මාතෘකාව තෝරාගත්තේ. මොකද මේ පෙන්වන්නේ උන්වහන්සේ ඉදිරිපිට හිට යමත ඇවැත්නි කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ අපි කියනවා ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ නුවණින් දන්නා වූ දක්නා වූ බැවින්. මිනිස්සුන්ගේ අයහපතට සහ යහපතට හේතු වෙන කරුණු දෙකක් වශයෙන් දේශනා කරලා තියෙනවා. දහම් දෙකක් ඇත. අනේ දෙකේ කාරණාවක් යහපත් පැත්තට සහ අයහපත් පැත්තට යෙදෙන ආකාරයේ පැහැදිලි කිරීම තමයි බලාපොරොත්තුව. අයහපත් පැත්තට යෙදෙන ආකාරයේ වළංගු වෙන්නේ සාමාන්‍ය සමාජයට. යහපත් පැත්තට යෙදෙන ආකාරයේ වළංගු වෙන්නේ ගෞතම සසුන තුල දුකින් මිදීම හොයන අයට. මොකද සමහරුන්ට ගෞතම සසුන තුල දුකින් මිදීම ඕන නැහැ. චතුස්සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා කියයින් නැරුණා ඒක මේ මොහොතේ අවබෝධ කරන්න ඕන එකක් කියන එක පිළිබඳව දියුණුවණක් ඇතමුන්ට නැහැ. ඒ අනුව ලබාගත් ජීවිතේ තම තමන් හොයන පැති වලට යාමක් තියෙනවානේ. මම මේක මෙහෙමයි කියන්නේ. ඔය සාමාන්‍යයෙන් සමස්ත සමාජයේ පෘථග්ජන සමාජයක්. පෘථග්ජන සමාජයේ ජීවත් වෙන අය යම් යම් දේවල් වලට ළමා කාල පහවීමත් සමග ගිජු වෙනවා. බැස ගන්නවා. මම මේකට කියන්නේ විවාහ වෙනවා කියලා. ඒ කියන්නේ නීතියේ කාන්තාවක් සහ පුරුෂයෙක් අතර විවාහය නෙමෙයි මම පෙන්නන්නේ. විවාහය කියන්නේ බන්ධනයක්නේ. අන්න ඒ වගේ යම් යම් කරුණු සමග විවාහ වෙනවා. විවාහයේ ජීවිත අවසානයේ දක්වා මේ නීත්‍යානුකූලව වළංගුයිනේ. කැඩෙන්නේ නැහනේ. ඒ අවසර හම්බ වුණොත් ඇරුණාම නැත්නම් කැඩෙන්නේ නැහැ. අන්න ඒ වගේ Tamanට ගැලවෙන්න බැරි බන්ධනයන්ට බැඳෙන එක මේ සමාජයේ බොහෝ දෙනාට බුදුන් හමුවීමට පෙර ධර්මයේ හමුවීමට පෙර සිදුවෙන දෙයක්. අනේ එතන පැහැදිලි කරව අදහරනවා දුෂ්ට බව, දුස්සීල බව, එහෙම නැත්නම් අකීකරු බව, රළු බව, එහෙම පැත්තක් තිබෙනවා. ඒකත් එක්කලා එකතු වෙන ඊළඟ එක තමයි පාපයන්ට පාප මිත්‍රතා කියන වචනේ ගන්නවා සමහරට පාප යන් මිතුරන් ඇසුරු කිරීම කියන එක. ගන්න කමක් නැහැ. නමුත් පාපයට මිත්‍ර වෙනවා කියලාත් මම කියනවා.
අන්න ඒක තමයි මම පෙන්වන්නේ කසාදේ කියලා. ඒ උපතින් ගෙනාවා වූ දියුණු කරපු ඥානයක් නැති අයට මේ ලෝකෝත්තර සුවයට වඩා ලෞකික සුවය තමයි සැප තියෙන්නේ. ඒක තමයි ලෝකේ ලබන්න තියෙන සැප කියලා වුන් හිතනවා. ඒ සඳහා මාර්ග ගන්නවා. අනේක තමයි දෝෂචස්සතා කියන වචනින් පෙන්වන්නේ. එතනදී වුන්ට ටිකෙන් ටික ආත්මාර්ථය ඉස්මතු වෙනවා. රට, ජාතිය, ආගම, නීතිය, සදාචාරය මොනවාක්වත් ඔහුගේ ආත්මාර්ථය ඉටු කිරීමට බාධා වේ නම් වළංගු වෙන්නේ පිළිගන්නේ නැහැ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි කියලා කියනවා. ඉටියෙන් හරි මැටියෙන් හරි කියලා කියනවා. ඉටියෙන් හරි මැටියෙන් හරි කමක් නැහැ බලලා මීවලනවා නම් කියලානේ කියන්නේ. අන්න ඒ වගේ මොන විදියෙන්වත් කමන්නේ ආත්මාර්ථය ඉටු වෙනවා නම්. මේ බඳු අයට අත්වැල් සපයන්නට එබඳු මාර්ගයේ ගිය අය ගුරුරුත් වෙනවා. මෙතන මේ විවාහයේ සමහර අය ධනෙ සමග විවාහ වෙනවා. සමහර අය මත්පැන් සමග විවාහ වෙනවා. සමහර අය සූදුව සමග විවාහ වෙනවා. සමහර අය ක්‍රිකට් සමග විවාහ වෙනවා. සමහර අය හොරෙන් ගස් කැපීම සමග විවාහ වෙනවා. සමහර අය නීති විරෝධී ව්‍යාපාර සමග විවාහ වෙනවා. ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය. අන්න ඒ විදිහට උපන් රටට දැයට උගතුන් මැද උගතෙකු වෙන්නයි උපන් දැයට සිත සලසන්නයිනේ. පුතා උතුම් මිනිසෙකු වෙන්නයි. මේ තමයි මවුරුන්ගේ ආදරණීය පැතුම. නමුත් මේ මග සියල්ලෝ යන්නේ නැහනේ. අර දුර්වශ බව හෙවත් අනිත් පැත්තට ඇලෙන ගතිය කසාදය සමහරුන්ට තිබෙනවා. ඉතින් අපට සවන් දෙන්නෙම නැහැ. එහෙම නැත්නම් බුදු සමයේ පෙන්වන පින්පව් දෙක කෙරෙහි අවධානය යොමු කරන්නෙත් නැහැ. ඊටත් පල්ලෙහා නීතියටත් හොරෙන් තමා ලොක්ෙක් වෙන්න තමයි බලන්නේ. එබඳු අයට ඊට පස්සේ වක් කරන්න ඕනෑ තරම් නීති උපදෙස් තියෙනවා. නීති පොතේ නීතිවලට හොරෙන් කරන්න, රජයට හොරෙන් කරන්න, ඇඳරි නීතියට හොරෙන් කරන්න, සෞඛ්‍ය නීතිවලට හොරෙන් කරන්න, ඉඩම් නීතියට හොරෙන් කරන්න, ඔප්පු නීතියට හොරෙන් කරන්න, විවාහ නීතියට හොරෙන් කරන්න. ඔය ඔක්කොටම හොර ඔප්පු හදන්න, හොර සීල් හදන්න, විවාහේ ගත්තම එක විවාහයක් වෙනකොට විවාහ 4-5ක් හොරෙන් කරන්න. ඔහුට ඕන නම් කරලා දෙන්න අයත් මේ සමාජයේ ඉන්නවා. බලන්න කල්පනා කරලා මම විස්තර වශයෙන් කියන්නේ නැහැ. එතකොට මේ මග ගියොත් එබඳු පුද්ගලයෙක් සදාචාර සම්පන්න වෙයිද? මෞපිය ගුණ සලකයිද? සමාජ සහෝදර සහෝදරත්වයේ සලකයිද? සල්ලි පමණක්, ආත්මාර්ථයේ පමණක් ඉන් අන්නයට සිදුවෙන හානිය විනාශය පිළිබඳව සැලකිල්ලක් නැහැ. මන්දයත් ඔවුන්ට ඒ ලැබෙන දේ ඇරුණාම අනාගත විපාක පිළිබඳ විශ්වාසයක් නැහැ. ඉතින් මේ උපතින්ම මෙබඳු ලක්ෂණ ගේන අය ඉන්නවා. ඒක තමයි ජන්මීය ලක්ෂණ වලිනුත් හොයාගත්ත හැකි ඇසුරු කිරීම තුළිනුත්. ඒ නිසා අන්න ඒවා අර පොරවෙන් කපන්න තියන්නේ නැතුව නියපොත්තෙන්ම කඩන්න. දරුවන් වශයෙන් ඉන්න කාලෙදීම වුන් යන පැත්ත පිළිබඳව චරිත වෙනස් කරන්න හරි ලේසියි. අත්දැකීමකින් දන්න දෙයක් කියන්නේ. සාමාන්‍යයෙන් ඔය හිතේ තියෙන යම් අදහසක් ඇත්නම් මෝහණය කිරීම තුළින් ඉවත් කරන්න පුළුවන්. මෝහණය වුණෙන් පස්සේ මෝහණය කරන්නාට කීකරු ඇතුලේ ඉන්න සිත දැන් වගේ නෙමෙයි. එතකොට අයින් කරන්න ගියොත් ඒක අතහැරලා දාලා අවදි වුණාම ඒක නෑ. අන්න ඒ වගේ දකින්න අහන්න ලැබෙන ඇසුරු කරන්න ලැබෙන මව හෝ පියා හෝ පෙරපාසල් ගුරුතුමිය හෝ අය ඔවුන්ගේ හැසිරීම් රටාවන අනුව අරවා අමතක කරන්න පුළුවන් මට්ටමක ඉන්නේ දරුවෝ. ඒක තමයි මම දකින්නේ දරුවන් හදනවා කියන එක. ඒ හැම කෙනෙක්ම සදාචාර සම්පන්න නීතිගරු කරන හැකි මට්ටමින් ආගමික පැත්තට ගෙනියන්නට සකස් කරන සමාජයක් තියෙන්න ඕන. අලුතින් හැදෙන සමාජයේ. සකස් වූ සමාජයේ මේවා තිබෙන නිසා පාලනය කරන්න ඉතින් සදාචාරය හෝ නීතිය හෝ අධිකරණය හෝ යම් යම් දේවල් පාවිච්චි කරන්න ඕන. එතකොට ඊළඟ වචනේ මොකද්ද? පාපමිත්තච.
ඒක ඉතින් ඔබ හිතනවා ඇති පාප මිත්‍රයින් ඇසුරු කිරීම කියලාත්. එහෙමනම් ඉතින් ඒක බොරු කරාට කමක් නැහැ, හොර කරාට කමක් නැහැ, මත්පැන් පානය කරාට කමක් නැහැ. බිරිඳ ගෙදර සිටියදී තවත් තැනක විවාහයක් දෙකක් කරගත්තට කමක් නැහැ. ඒවට හොර සහතික හැදුවට කමක් නැහැ කියලා එහෙම කියන අය. ඕව ගණන් ගන්න එපා, මේ දැන් සාමාන්‍යයෙන් ඕක කොහොමයි. කාන්තාවක් මත්පැන් බීවේ නැත්නම් දැන් එහෙම බෑ. පාටි වලට ගියාම ටිකක් බොන්න ඕන, කාන්තාවත් බොන කාලයක් මේක. අර කියන්නේ මේ ගෑනුන්ටත් සමාජයේ නටන්න ලැබුණේ කියලා ගීතයක් තියෙන සිංහල රජ කාල වගේ දැන් මේ කාලේ කියලා. ඒ වගේ ඒ පැත්තට සිත ඇදිලා යනවා. ඒකට කියන්නේ තේරෙන භාෂාවෙන් කියන උල්පන්දම් දෙනවායි කියලා. ඔකට සහයෝගය දෙන අයත් ඉන්නවා. මට මතකයි මගේ තරුණ කාලය තුළ ඔකට කියපු දෙයක් තමයි මත්පැන් ටිකක් බීවේ නැත්නම් පිරිමියෙක්ද? දුමටියක් පාවිච්චි කරේ නැත්නම් පිරිමියෙක්ද? එහෙමයි කියන්නේ. අන්න බලන්න. එතකොට තව කොට මේ කාලේ තව වෙලන් දැන්වීමකුත් තිබුණා වංශයක් ගැන කතා කරලා. අර බලන්න පොළඹවන හැටි. නමුත් මම ඒකේ තව පැත්තක් පෙන්නනවා. මේ පාප මිත්‍රතා කියන එකේ තේරුම පවට මිතුරන් ඇසුරු කිරීම වගේම පාපයට මිත්‍ර වීම කියලා ගන්න බැරිද? ඒ පැත්තට ඇලෙනවා. නීතිය නොසලකා. දැන් ඒ බඳු මංවල ගියාය. ඉන්නහාට ඒ කූට ව්‍යාපාරික ලෝපවල ගැටුම් ඇති කරගන්නේ නැද්ද? ඔවුනොවුන් අතර ගැටුම් ඇති වෙලා ඔවුනොවුන් අකාලේ මරු වැළඳ ගන්නේ නැද්ද? සාමාන්‍යයෙන් අනිත් ව්‍යාපාරික ලෝකයේ තරඟකාරීත්වය තියෙනවා. නමුත් ඒක මහත්තුරුන්ගේ තරඟකාරීත්වයනේ. තරඟකාරී. නමුත් අරක මහත්තුරුන්ගේ තරඟකාරීත්වය නෙමේ, ලෝභය, ද්වේෂය, මොහේ තරඟකාරීත්වය. ව්‍යාපාරේ විනාශ කිරීම, පුද්ගලයා විනාශ කිරීම, ගිනි තැබීම, වෙඩි තැබීම මේ ලෝකෙට අවශ්‍ය පාරක්ද? ඒවත් කළාට කමක් නැහැ කියලා කියන අයත් ඉන්නවා, ඒවට මිත්‍ර අයත් ඉන්නවා. එතකොට මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ ඔවුන්ට මුදල් ලැබෙන්න පුළුවන්, නිවාස ලැබෙන්න පුළුවන්, අවශ්‍ය විවාහත් දෙක තුනක් කරගන්න පුළුවන්. විශේෂයෙන් මම ඒක දකින්නේ මෙහෙමයි. මා දන්න මේ කෙනෙක් කියපු කතාවක් මේක. සාමාන්‍ය නාගරික ආශ්‍රය කියලා කියමුකෝ, ඊට වඩා කියන්නේ නැතුව. එයාට තියෙනවා අවශ්‍ය නම් කෙනෙකුට දෙන්න ආදායම් සඳහා හදාගත්ත ෆ්ලැට්ස් නැත්නම් කුලී නිවාස. එතකොට නිවාස නැති නගරෙන් කොළඹ ගමින් නගරයට යන අයට මේවා අවශ්‍ය වෙනවානේ. ඒ වගේ තැන්වල ඉන්න. ඉතින් එතකොට ඒකට මේ අවශ්‍ය නම් යෝලක් සඳහා කියලා ඉතින් යෝලක් ආපුවම යෝලට පදිංචි වෙන්න විවාහ සහතිකේ නෙවන වෙන්නේ යෝලක් බව පෙන්වන්න. සමහර යෝලවල් එනවලු, හැබැයි විවාහ සහතිකේ දෙන්න අසමත්ලු. මොකද කාරණේ බැලුවාම නෝනා එක පැත්තක, මහත්තයා තව පැත්තක. එවුන්ට ගමේ තියෙනවා විවාහයක්. මේ දැන් ගමේ යන්නේ මාස ගණන් නිසා එතකල් මේ විවාහයකට මේ දෙන්න එකතු වෙලා හදන්නේ. ඇනෙක්ස් කියලා කතා කරන්නේ. ඉතින් අන්නේ විදිහට ඒ සිත වැරදි පැත්තට යනවා නම් ඒකට යන්න අවශ්‍ය කාරණා හදාගන්න ඕන තරම් පුළුවෙනි. ඔවුන්ට නොවැටෙන දේ තමයි මේන් ඔවුන්ට ලෞකික යම්කිසි තෘප්තියක් ලැබුණාට මේ තුළින් ඔවුන් හැම විටම කරන්නේ හොරය, බොරුව, වංචාව, කපටිම ප්‍රයෝගය. මේ සියල්ල චිත්තාභ්‍යන්තරගත වීම තුළින් ඔහු පරිහානියටපත් වෙනවා නේද? ඔබට තේරී තිබෙනවද මිනිස්සෙකුගේ අධ්‍යාත්මික පරිහානියමයි දුක කියන්නේ කියලා? එතකොට ඔහු දුක්ඛගාමිනී ප්‍රතිපදාවේ. ඒ වගේම හදන්න ගත්තහමත් ආපහු හදන්නත් බොහොම කල් ගන්න වෙනවා. කියන්නේ වලට වැටිලා දැන් ගොඩ එන්න හදනවා. මේ නිසා මම දකිනවා දරුවන්ගේ ලෝකයේ තුල නැත්නම් මේ පෘථග්ජන ලෝකයේ තුල පවා මේ සකස් කරලා තියෙන්නේ වලට වැටෙන්නේ නැති ජීවිතයක්. ඔය සාර ධර්ම කියන වචනය යටතේ, එහෙමත් නැත්නම් ආචාර විදි කියන වචනය යටතේ, එහෙම නැත්නම් කලයුත්ත කියන වචනය යටතේ මේ ජීවිත සමාජයට ලැබෙන්න ඕන දේවල් කියලා, අපෙන් සමාජයට ලැබෙන්න ඕන දේවල් කියන යටතේ කෙනෙක් මෙහෙවනු ලබන්නේ
උදව්වෝපකාරය, පරෝපකාරය, පිහිටවීම, කෙනෙකුගේ දුක දැක අනුකම්පා කිරීම කියන රැවටීම නෙවෙයි. සාමාන්‍ය වත්මන් සමාජයේ අනුකම්පා සහගත ස්වභාවයේ මිනිස්සු ගාව තියෙනවා දැක්කම තුවාලයක් නැතුව කකුලේ කරවල කෑල්ලක් බැඳගෙන, එහෙනම් ඇද නැති කකුලක් ඇද කරගෙන, එහෙම නැත්නම් දුප්පත් නැතුව දුප්පත් වේශයක් අරගෙන අනුකම්පාව දිනා ගන්න බලනවා. ඒවත් ආපහු අයිති වෙන්නේ අර දෝචස්සතාවලට. එතකොට රැවටෙන පුද්ගලයාට කිසියම් ආකාර රැවටීමකුත් වෙනවා. රැවටුන බව දන්නේ නැති නිසා උදව් කළා කියලා සතුටු වෙන්නත් පුළුවන්. නමුත් අර රවට්ටන පුද්ගලයා තවදුරටත් ප්‍රපාතයටයි වැටෙන්නේ. මේ නිසා මානසිකත්වයට, මිනිස්කමට විශාල හානි සිදු වෙන බව, ගොඩෙන්ට බැරි තරමට ගොඩෙන්ට බැරිම වෙන බව ඔවුන්ට මුලදී තේරෙන්නේ නැහැ. අගට යනකොට තමයි තේරෙන්නේ දැන් හදන්න බෑ, දැන් වෙලාවක් නැහැ කියන එක. අන්න මේ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙන්න ඕන. මින් පෙර ගියාය මේ මගේ. උරුම කරගත්තේ මොනවද? සිර දඬුවම, එල්ලුම් ගස, අකාලේ මරණයට පත්වීම, රෝග පිළිහැදී මිය යාම, සාමාන්‍යයෙන් ඒ වැරදි කරන්න ගත්තා නම් සත්ව ඝාතනය හෝ, හොරකම හෝ, බොරුව හෝ ආදී කාරණා, සමත්පැන් පානය හෝ, ඒවට අදාළ විපාක වාරයන්ට ඉහාත්ම වශයෙන්ම පත්වන බව ඔබට පෙනෙනවා නම් ඔබ මේ මග නොයා යුතුයි. ඔබේ දරුවන් මේ මගට යොමු නොකළ යුතුයි. ඒ නිසා දෝචස්සතා සහ පාපමිත්තතා කියන පදේ පෙන්වන්නේ එකතු කරගත යුතු අංග වශයෙන් නෙවෙයි, එකතු නොකරගත යුතු අංග වශයෙන්. ඒ තමයි බෞද්ධ සමාජයක තේමාව. ඉතින් ඔබ වටපිට බලන්න. 70%ක් හෝ නැත්නම් බෞද්ධ බහුතරයක් කියලා කතා කරන මට්ටමක මේ තේමාව තුළද මේ බෞද්ධයෝ ඉන්නේ කියලා. මේ බුදුන් වහන්සේ බෞද්ධයින්ගේ තේමාවක් නෙමෙයි, මේ පනවල මිනිස්සුන්ගේ තේමාව. මන්දයත් අයිහලෞකික පාරලෞකික කියලා දෙපැත්තක් තියෙනවා. මෙලොව සහ පරලොව වශයෙන්. තමන් වග කියන්න ඕන කියන එක පිළිබඳව. අන්න එතකොට යමෙක් සැප හොයන්න ගිහින් දුකට කරුණු රැස් කළොත් එහෙම ජීවිතය තුළ අර විසාකාවගේට වදාළ තේමාව වළංගු වෙනවා. ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි. අන්න මේ ආරම්භයේ පටන් ඇලෙන ගැටෙන කරුණු අර මම කිව්වේ බන්ධන නැත්නම් විවාහ කියලා. සංඛ්‍යාව වැඩි කරගන්න ඔහුට ජීවිතේ තිත්ත වෙනවා, ජීවිතය අපායක් වෙනවා. එතකොට තවදුරටත් ඒ තමන්ගේ චිත්ත පීඩාවෙන් වළකින්න තවත් විකෘතිකාරකයා සිහි නැතුව ඉන්න, මත්පැන් පානය කරලා ඉන්න පුරුදු වෙනවා. එතකොට ඒ යන මගට කියන්නේ පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි. ඒක කිසි විටකත් ලෞකික අභිවෘද්ධිය හෝ ලෝකෝත්තර අභිවෘද්ධිය පැත්තට යන්නෙම නැහැ. මතක තියාගන්න මේවා සම්බන්ධයෙන් තිබෙන වචනයක් තියෙනවා ඥානතෝ පස්සතෝ කියලා. බුදුවරු එහි අනාගතය දැකලා දැනගෙන මේ පාරේ ගියොත් නම් මිනිස්සෙකුට සුගතිගාමිත්වයක් හිමි වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙනවා. නමුත් පනිරෙල්ලවන්ට ඉනිමන් තබන්නාසේ මේ සියලු මාර්ග සියලු මේ දුෂ්චරිතයට යන්නට සියලු මාර්ග පහසුකම් සමාජයේ සැලසෙනවා. පොලිසියට, නීතියට, සදාචාරයට, ආගමට, අම්මට, තාත්තට, ගුරුවරුන්ට සියල්ලන්ට හොරෙන්. ඔය මෑතදී පාසල් යන්න බැරිවීම තුළ ඔන්ලයින් තාක්ෂණය අධ්‍යාපනය යොදාගත්තනේ. මේකත් මම දකින්නේ දැලි පිහියක් කියලා. නැත්නම් දෙපැත්ත කැපෙන පිහියක් කියලා. දරුවන්ට පාලනය වෙන්න පුළුවන් නම් අධ්‍යාපන මට්ටමින්. නමුත් යෞවන වයස තවත් දේවල් හොයනවා, නීතියට ඉඩ නැති, නීතියෙන් තව බරපතල දීලා නැති දේවල් නීතියෙන් අවසර ලැබෙන තුරු මේවා පිළිබඳ කුතුහලයක් ඇති වුනහම වෙනත් පැතිවලට මේ අන්තරය ඔස්සේ ගොස් දැනටත් ජීවිත ගණනක් අහිමි වෙලානේ. සිත ස්වභාවයෙන්ම වර්ධට යන සුළුයි. ඒ නිසා
විවේක නැහැ කියලා නම් හරියන්නේ නැහැ. මේ දෝචස්සතා සහ පාපමිත්තතා මේ මාධ්‍ය ඔස්සෙත් තියෙනවා. ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්සෙත් තිබෙනවා. අර තාක්ෂණ ඔස්සෙත් තිබෙනවා. ඒවට නොයන්ට ඒවට යොමු නොවෙන්න අවශ්‍ය පැත්තට අවශ්‍ය පදනම දරුවෙකුට මේ ජීවිතයේ සතුට පවතින්නේ නිවාස වාහන මුදල් මත පමණක් නෙවෙයි කියලා. මොනවා හරි කරලා ඒවා ලැබුවට මුදල් ලැබෙන්නේ නැහැ කිය. මේ සතුට ලැබෙන්නේ නැහැ කියලා. සතුට කියන එක විකෘති නොවන මනසක් තුළ, අසංවේදී නොවන මනසක් තුළ. එහෙම නැත්නම් අපි කතා කරනවා ඒකට අදාළ බලපාන චෛතසික පැත්තක් කුසල කියලා. අර අකුසල චෛතසික වර්ධනය කිරීම තමයි මේ පෙන්නන දෝචස්සතා සහ පාපමිත්තතා. ගැඹුරින් ගන්න එහෙම. ලෝභ දේශ මොහ මද මාන කියලා කතා කරනවා. මොහ අහිරක අනුත්ප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරි කුක්කුච්. මේවා වර්ධනය කළොත් ඔහු සැප ලබන්නේ නැහැ. ඈත දකින්න කල් ඇතුව. ඒ වගේම වර්ධනය කළොත් මිදීම සඳහා අතිමහත් වෙහෙසක් දරන්න වෙනවා. ගොඩක් වැඩිපුර කල් ගන්න වෙනවා. ඒ නිසා මේ පෙන්වන්නේ මව්කුසකින් මෙලොවට එන පුද්ගලයෙක් ජීවන සටනට මුහුණ දීම හමුවේදී නොයා යුතු පාර. අනේක මතක තියාගන්න. ඉතින් එහෙම ඒවා පිළිබඳ දන්නා මව්පියන් ගුරුවරුන් Tamanගේ දරුවන් මේ වගේ පැතිවලට මෙහෙवला අවස්ථා තිබෙනවා. නමුත් ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති දැනටමත් දෝචස්සතා සහ පාපමිත්‍රතා හුරු ඇතැම් මව්වරුන් පියවරුන් ඒ ගැන ගණන් ගන්න නැහැ. නිකන් අර සතෙක් හැදෙන්න ආරනවා වගේ ඉබාගාති දරුවෝ හැදෙන්න ආරිනවා. මම දකින්නේ නැහැ මාතෘ මූලික පීතෘ මූලික සමාජයක් තුළ ආගමික සමාජයක් තුළ මේ දරුවන් කියලා කියන්නේ ඉබාගාති හැදෙන්න ඕන දෙයක් ආසාවන් ඉටු කර ගැනීමේ අතුරුඵලයක් වශයෙන් මම දකින්නේ නැහැ. එය වගකීමක්. ඒක පරිණාමයේ වගකීමක්. ආගමේ නෙමෙයි. ඔබට මේ මෙලොවට එන විට ස්ත්‍රීත්වයක් පුරුෂත්වයක් ලබා දී තිබෙන්නේ පිළිකුල් කරන්න එහෙම නෙමෙයි. එහි අයිතිය පාවිච්චි කරලා වගකීමක් ඉටු කරන්න සමාජයට. මතක තබා ගන්න එක. ඒක තහනමක් වෙන්න බෑ. බුදු සමයෙන් ඕක තහනම් කරලා හැම නැහැ. බුදු සමය මොකද්ද වැරද්ද? රාග දේශ මොහයි වැරදි. ඒක නැතුව ඒව කරන්න බැරිද? පුළුවන්. එනිසා කල් ඇතුව මේවා වැරදි පව් වශයෙන් පාවිච්චි කරන්නේ නැතුව මේ පරිණාමීය සමාජයක් තුළ ඔබට ලැබිලා තියෙන උරුමයක් තමයි සමාජය හොඳ පැත්තට පරිණාමය කරන එක. මම දකින්නේ සත්‍ය ගවේෂණය කරගැනීමේ පරිණාමී යුගයක් ಭಾರತයේ තිබුණා. උපරිම ඵලය බුදුන් වහන්සේ. පසු කාලීනව වෙන වෙන දේවල් ගවේෂණය කරන්න ගියාම සත්‍ය යටපත් වෙලා ලෞකික ඉස්මතු වෙලා මේ පැත්තට සමාජය ඇදලා යනවා. ඒ වගේ කාමය හොයන්න ගත්තොත් කාමයසනා, හොරකම් කරන්න ගත්තොත් චෝරයසනා, ඉතින් කුඩු යසනා කියලාත් කියන්න වෙනවා ඊට පස්සේ. ඒ වගේ මත්ද්‍රව්‍ය සම්බන්ධ හොයන්න ගත්තොත් ඒ පැත්තටනේ ඒසනාව සෙවීම වෙන්නේ. එයා දුස්චරිත ඒසනා වලට සමාජයේ යොමු වෙන එක රටක් බලපල්ලට යන පාර. ඒසනා කියන්නේ සොයනවා කියන එක. අන්න එක තේරුම් ගන්න පුළුවන් නේනම්. එහෙනම් ඒ පැත්තට රට පරිණාමය ඔබ හොයන්න ගත්තොත් ඊළඟ පරපුරේ පැත්තට හොයනවා. එහෙනම් අර අනිත් යහපත් පැත්තට දැන් සියවස් 3-4-5ක් තිස්සේ අපිට මේ යටපත් වී තිබෙන සදහමක් භික්ෂු පරපුරක් විසින් ක්‍රමයෙන් ඉස්සරහට දියුණු කරන් එනවා. මම දකින්නේ තනි අයිතිකාරයෙක් කවදාවත් ඒක පරපුරේ දියුණුවක්. ඉතින් ඒකේ උපරිම ප්‍රතිඵලයට ළඟා වේවි. ළඟා වෙලා තියෙන්නත් පුළුවන් ළඟා වේවි. එහි කොටස්කරුවෙක් වෙන්න නේද ඕන. අන්න එහෙම Tamanට මේලොවට ආවෙන් පස්සේ තියෙන වගකීමක් තියෙනවා තේරුම් ගන්න. ඒ වගකීම මේ රට අවුරුදු 100කින් ඉවර කරන එක නෙමෙයි. මේ සදාචාරයේ වලපල්ලට යවන එක නෙමෙයි. ඊළඟ උපදින පරපුර සඳහා ඉන්න හිටින රටක් සහ පරිසරයක් සමග දියුණු වෙන සදාචාරයේ පැත්තට යන පරිසරයක් හදන්න කොටස්කරුව බවට පත් වෙන්න. අවාසනාවකට ඉතින් අපිට සවන් දුන්නා ඇහැරුණොත් තමයි එහෙම වෙන්නේ. අපි යුතුයකම වෙන්නේ බඳු ඒකට එරෙහිව යන පුද්ගලෝ දැක්කම ඔවුන් සමග තරහ වෙන එක හෝ
ඔවුන් සමග ද්වේෂයෙන් කටයුතු කරන එක නෙවෙයි. හැකිනම් අපිත් ගැලවිලා ඔවුන්ට මාර්ගෝපදේශයක් ලබා දෙන එක දූරදර්ශීව බලන්න. මම හිතන්නේ මම මේ කතා කළේ වැරදි පැත්තට යන එක පිළිබඳව ටිකක් අනුගමනය නොකළ යුතු ප්‍රතිපදාවක්. ඊට වඩා දේවල් කරන්න ඒවා සත්තුන්වත් කරන්න පුළුවන්. ඔය කියන කාරණාව. නැත්නම් නමුත් තථාගතයන් වහන්සේ වැනි කෙනෙක් පැහැදිලි කරපු කරුණු ඔය වගේ පැත්තකින් සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඊට වඩා ගැඹුරු කරුණු. දැන් ඕක පුද්ගල මූලික ක්‍රියාවලියක්. ඔන්න ඊළඟ වචනේ අපි විග්‍රහ කරන්න එනවා. සෝවචස්සතා සහ කල්යාණ මිත්‍රතා. ඉතින් ඒක අපට අන්න අර මම කිව්වේ සමාජ මට්ටමෙනුත් කතා කරන්න පුළුවන්. සුවචකීකරු බව. නම්‍යශීලී බව. සහ යහළු මිතුරන් ඇසුරු කිරීම කියන එක. අපි ඒක පොඩ්ඩක් එතන කතා කරලා ලෞකික මට්ටමින් ඊට පස්සේ ගැඹුරට මේක තියෙනවායි කියලා කතා කරමු. ඔබ නෙමෙයි මමත් සමහර විට තරුණ කාලයේදී. දැනටත් මම සමාජයේ මහනවා යම් යම් අයට ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට අවශ්‍ය මොහොතක උදව් උපකාර කරනකොට එයාට මගේ කල්යාණ මිත්‍ර කියලා කියනවා. ඒ කල්යාණ කියන්නේ යහපත්, මිත්‍ර කියන්නේ හිතවත් කියන එකනේ. උන්ට යහපතක් සලසා ඇති බැවින්. නමුත් අපි ගත්තොත් මේ සමාජය දෙකකට බෙදලා අනුසෝතගාමී සහ පටිසෝතගාමී කියලා. අනුසෝතගාමිත්වයේ සෝවචස්සතහ සහ කල්යාණ මිත්‍රතා එකක්. පටිසෝතගාමිත්වයේ සෝවචස්සතහ සහ කල්යාණ මිත්‍රතා තව ගැඹුරු එකක්. එනිසා මේ අරුත් ඔබ දන්න මට්ටමින් නතර කරගන්න හදන්න එපා. දැන් ඔය සුවචකීකරු බව කියලා කතා කරන්නේ. එතකොට අර අපි කතා කර අසංවේදී දුෂ්ට නොවන බවනේ. එතකොට මව හෝ පියා හෝ ගුරුවරයා හෝ එහෙමත් නැත්නම් නීතිය හෝ අපට දෙන දේවල්. නීතියනොත් අපට යම්මම් පැනවීම කරනවානේ. ඒවට ගරු කිරීම සුවච බව. ඒ වගේම එක තැනක පැහැදිලි කරලා තිබෙනවා මෙහෙමත්. මා විසින් කුමක් කළ යුතුද? මා කුමක් අනුගමනය කළ යුතුද? මා විසින් නොකළ යුත්ත කුමක්ද කියලා ඒවා මඟ පෙන්වන අයගේ ඇසුරට යාම කියලා එකක් තියෙනවා. නොගියොත් හරි වැරදි දෙකම තේරෙන්නේ නැහැ. නමුත් දූරදර්ශී අයගේ ඇසුරට යන පස්සේ ඔහුට නොකළ යුත්ත කළ යුත්ත තේරෙනකොට අන්නේ නොකළ යුත්ත කියන එකේදී අර දෝචස්සතා සහ පාපමිත්‍රතා බැහැර කරන්න උපදෙස් ලැබෙනවා. ඒක තම තමන් දන්නා පමණින් මවගෙනුත් ලැබෙනවා, පියාගෙනුත් ලැබෙනවා, ගුරුවරයාගෙනුත් ලැබෙනවා, මනෝවෛද්‍යවරයාගෙනුත් ලැබෙනවා, පොලිස් නිලධාරියෙකුනුත් ලැබෙනවා, වෛද්‍යවරයාගෙනුත් ලැබෙනවා. ඔවුනොවුන් ඉගෙන ගත්ත මට්ටමින් උපදෙස් ලැබෙනවා. ඒක තමයි අර අනුසෝතගාමී සමාජයක් තුළ තියෙන කාරණාව. ඉතින් ඒවා එකක්වත් වැරදි නැහැ. ඒවයි ප්‍රතිඵල හිත කරයි. සමාජයට හිත කරයි, ශරීර සෞඛ්‍යයට හිත කරයි, මෙලොව වශයෙන් හිත කරයි, පරලොව වශයෙන් දුගතිගාමී නොවෙන්න හිත කරයි. ඒ පෙන්නන අපි ඉගෙන ගන්න මට්ටමින්, මව්පියන් උගන්වන මට්ටමින්, ආගම ඉගෙන ගන්න මට්ටමින් මේ කීකරුකම සහ කල්යාණ මිත්‍රයන් නැති බව. නමුත් ඉතින් මම විහිළුවට කියන පදයක් තිබෙනවා. කීපතාවක් කියලා තිබෙනවා. මේක යොදා ගන්නවා වැරදි පැත්තට. ඔබට අහු වෙලා නැද්ද මෙහෙම අය? හවසට මද්යපානයට යන්න අතේ සල්ලි නැති වෙනකොට කවුරු හරි මම දෙන්නම් සල්ලි අං කිව්වොත් එහෙම නුඹ නම් කල්යාණ මිත්‍රයෙක් කියලා කියන අය නැද්ද? අන්න එහෙම තමන්ගේ වාසිය පැත්තට මේ වචන යොදා ගන්නවා. එනිසා මම දකිනවා සම්මත සමාජය තුළ නොවගට යන්න නොදී ආරක්ෂා කරන, අවශ්‍ය උපදෙස් දෙන, ඔය වගේම අමාරුවකදී පිහිට වෙන එහෙම පුද්ගල මට්ටමේ යහපත් මිත්‍රත්වයක් තිබෙනවා. තිබෙන්න ඕන. හැබැයි ඒක බුදු සමය නෙමෙයි, ලෝකේ ඕන රටක තියෙන්න පුළුවන්. මිනිසත්කමේ සුවඳ හඳුනන සමාජයක් තුළ එහෙම
අවශ්‍ය මොහොතට උදව් උපකාර කරන්න පෙළඹෙන එහෙම ලෝභියා ඉන්න පුළුවන්. බලන්න මේ පදේ හරියනවද කියලා. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම මගේ බුදුවැසින්වත් දන්නේ නැහැ. නූපන්න කුසල් නූපදවන සහ උපන්න කුසල් දුරු කරන ධම්ම තත්වයක් කල්යාණ මිත්‍ර සේවනයේ තරම්. එතකොට කල්යාණ මිත්‍ර සේවනයේ මොකද කරන්න පුළුවන්කමක් තියෙන්නේ? උපන්න කුසල් දුරු කරන්නත් පුළුවන්, නූපන්න කුසල් නූපදවා ඉන්නත් පුළුවන්. ඒ මොකද්ද කියන්නේ? අර ඔබ කියන කල්යාණ මිත්‍රයාට ඒක පුළුවන්ද? ඒ නිසා මෙතෙන්ට තව වචනයක් තිබෙනවා. ඇතැම් විට අපේ පින්වාක්‍යයක් ඔබට අහන්න හම්බුනොත් එහෙම ඔය මේ මොහොතේ මේ මාධ්‍යක කරන කෙටි පුණ්‍යානුමෝදනාව නෙවෙයි. ඒක හැම විටම තියෙනවා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයෙන් යුක්ත වෙන්න ඕනේ කියලා. එහෙනම් පෘථග්ජන මට්ටමේදී කල්යාණ මිත්‍ර පාප මිත්‍ර එක අර්ථයක්. ඒක තමයි අපායට යන පැත්ත පාප මිත්‍ර, සුගතියට යන පැත්ත කල්යාණ මිත්‍ර වෙන්න පුළුවන්. ආර්ය මට්ටමේදී භවගාමිත්වය පාප මිත්‍ර, භව නිරෝධගාමිත්වය කල්යාණ මිත්‍ර. එනිසා මේ වචන වල නියත අර්ථයක් ගන්න එපයි කියලා කියන්නේ. එනිසා හොයාන එනකොට යම් වචනයක අර්ථය හොයාන එනකොට අනිත්‍ය වුණත් ඊටා ගැඹුරට එන්න පුළුවන්. කල්යාණ මිත්‍ර වග්ගය කියලා එකක් තියෙනවා වෙනමම. බුදුන් වහන්සේගේ. ඒකේ තියෙන කල්යාණ මිත්‍රතාවය පිළිබඳව. ඒකක් තමයි මම ඉදිරිපත් කළේ. අනේ එතකොට අර අකීකරු බව කියන වචනයට ගන්න තියෙන්නේ කුමක්ද? ඔහුගේ සිත කය වචන ලෝභයට, දේශයට, මෝහයට යටත්ව මෙහෙවනකොට ඒ පුද්ගලයා තුළ දෝචස්සතා තියෙන්නේ. එතකොට ලෝභය, දේශය, මෝහය බලවත් වුණන් පසු ඔහු මෙහෙවනු ලබන්නේ ඔහු විසින් නෙවෙයි. ඔහුගේ වචන හෝ අතපය හෝ සියල්ල මෙහෙවනු ලබන්නේ ලෝභය, දේශය, මෝහය විසින්. දැන් ඔහු මිත්‍ර මොනවටද? පාපයටනේ. නිසා පවිතු මිතුරන් ඇසුරු කිරීම වගේම පාපයට මිත්‍ර වීමත් ওই අර්ථය තුළ තියෙනවා. දැන් කුමක්ද ලැබෙන්නේ? බාහිර වශයෙන් කෙටි කාලීන සැනසෙල්ලක්, තෘප්තියක් ලැබෙන්න පුළුවන් යම් යම් කාරණාවලදී. නමුත් මේ භවයට බැඳීම තුළ, ලෝභයට, දේශයට, මොහයට බැඳීම තුළ ජීවිත අවසන් කරන හැටි තේරෙන්නේ නැහැ. උරුම කරගත්ත සම්පත් හෝ මොනවා හෝ දේවල් තේරම කෙරෙහි මගේ සහ මම සහ මගේ ආත්ම වශයෙන් බැඳිලා. දැන් යථාර්ථයේ සියල්ල අතහැර යන්න සිදු වෙන බව. යථාර්ථයේ සියල්ල අතහැර යන්න සිදු වෙන බවනට අතහැර ගන්න බැරි වුණාම අතහැරෙනවා කයෙන්. සිතින් අතහැර නොයා ප්‍රේතයෝ භූතයෝ බවට පත් වෙලා කෙලහලහලා ඉන්නවයි කියලා කියන්නේ අපිට පේන්නේ නැති වුණාට. ඒ මොකක් නිසාද? ඒ මේ ලෝකේ ජීවත් වෙන්න දුන්න සීමාව හඳුනා ගන්න බැරි වුණ නිසා. ලෝකේ ජීවත් වෙන්න සීමාවක් දීලා තියෙනවා. එන්න, හැදෙන්න, වැඩෙන්න, ජීවනෝපාය සලසා ගන්න, යුතුයකම් ඉටු කරන්න යන්න වෙන දවසක් තියෙනවා. දුකක් නැතුව අතහැරලා යන්න පුළුවන් විදිහට සිතත් හදාගන්න. දැන් දෝචස්සතා මාර්ගයේ ගිය කෙනෙකුට හදන්න බෑ. මොකද ඔහු පුද්ගලයෙක් වශයෙන් නරක පාරේ ගියේ හොඳ අතර ලැබුවේ නැහැ. ඔහුට මව්කුසින් බිහි වී ජීවිත අවස්ථාවසාන දක්වා ජීවත් වෙන කාලෙම තියෙන එක ජීවිතයයි. ඒ ජීවිතය තුළ ඔහු ඉන්නවා, ඔහු මැරෙනවා. මම ඉන්නවා, මම මැරෙනවා ඔහුට. බුදුරජාණන් වහන්සේගේ මේ සෝචස්සතා කල්යාණ මිත්‍ර සේවන මත පෙන්වන්නේ එහෙම නෙවෙයිනේ. මිනිසා යනු කයෙන් පුද්ගලයෙක් වුණාට මිනිසා යනු ගති ලක්ෂණ ගොඩක්. ඒ ගති ලක්ෂණ ඒ මොහොතට එන සිතට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගති ලක්ෂණ හැඟීමට සිත කියලා කියන්නේ සිත මූලික පදනවලට සිත කියලා කියනවා, ගති ලක්ෂණ වලට චෛසික කියලා කියනවා. බෙහෙත් ඖෂධ සහිත දියරයක විශාල ඖෂධ ප්‍රමාණයක් කලවම් කරලා තියෙනවා වගේ හොයන්න බැරුව. මේ සිත තුළ කලවම් කරන්න පුළුවන් චෛසික තියෙනවා. අන්න සිත තුළ
දෝචස්සතාය කලවම් කරන චෛතසික හැම විටම අඳුරුයි මඩ පාටයි. දුක් උපදවන සලුයි. එතකොට ඔහුව මෙහෙවනු ලබන්නේ මේ පුද්ගලයාගේ කය වචන මෙහෙවනු ලබන්නේ ඔය කියන දුෂ්ට හැඟීම් විසින්. එතකොට ඔහුව එක අන්තයක් කරා අරන් යනවා. ඔහුම දන්නේ නැහැ. ඒකට ඉතින් අපි කියනවා තව වචනයක්. මරු ගෙනියනවා කියලාත් කියනවා. පරිහානියටපත් වෙනවා කියලාත් කියනවා. ඒ නිසා මා දකින්නේ මේ ලබාගත් ජීවිතය කියන එක හරියට දෙපැත්තටම යන්න තියෙන පාරක් වගේ කියලා. ඔය වන් වේ කියලා කතා කරනවට වඩා දෙපැත්තටම යන්න තියෙන පාරවල් තියෙන්නේ. වාහනවල දෙපැත්තටම යන්න පුළුවන් ඉඩ තියෙනවා. ඒ වගේ මිනිසාගේ ජීවිතයත් වැරදි පැත්තටත් යන්න පුළුවන් පාරක් තියෙනවා, හොඳ පැත්තටත් යන්න පුළුවන් පාරක් තියෙනවා. අර දෝචස්සතා සහ පාපමිත්‍රතා තුළ ඔහු යන්නේ වැරදි පැත්තට. ඒ කියන්නේ පල්ලමට යනවා. පල්ලම කියන්නේ ප්‍රපාතය කියලා කියන්නකෝ. සෝ කායස වේදෝ පරම්මරණ දුග්ගතින් උප්පජිතා ප්‍රපාතේට යන පාර. නමුත් අපහසුයෙන් උනත් හොඳ පැත්තට යන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ සඳහා මේ සමාජයේ ආගමකින් තොරව නීති රාමු යටතේ උගන්වන සදාචාරයේ යම්කිසි සීමාවක් තියෙනවා. ඒකේ ආගම් මට්ටමින් යම්කිසි සීමාවක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීමතර මීට වඩා ගැඹුරකින් මේක උගන්වනවා. මං හිතනවා සූච බවට පත්වීම සඳහා සහ කල්යාණ මිත්‍ර සේවනයේ අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සඳහා බුදුවරු පැහැදිලි කරපු එක. අර කොටස ලෝකේ දත් තිබුණා අදත් තියෙනවා අගම්වලත් තියෙනවා. පුද්ගලයෙක් වශයෙන් යහපත් වෙන එක සහ රට දැයට වැඩ සලසන එක සහ යහපත් ආකාරයේ සමාජ රටාවක් බිහි කිරීම සඳහා තමන් කොටස් කටුවෙක් දරන එක. ඒක පුද්ගල සංවරය, ඒක නීතිය සහ සදාචාරයේ සංවරය. නමුත් ඊට එහාට ගිය සංගමයක් අපි දකිනවා ආත්ම සංගමය කියලා. ආත්ම සංගමයට තමයි මම දකින්නේ මේ සෝචස්සතා කියලා. කීකරු කියන පදය සාමාන්‍යයෙන් රාහුලවාද සූත්‍රවලත් පෙන්නනවා. එහෙම නැත්නම් සරියුත් හිමියන්ගේ චර්යා රටාවක් තුලත් පෙන්නනවා. අවවාද පිළිගැනීමේ ස්වභාවය අතු ගානකොට සිවුර ගෑවිලා තිබුණයි කියලා බිම වැරදීමකින් පෙන්වයි කියලා. දොහොත් මුදුන් දී පිළිගත්තයි කියලා. නමුත් යමෙකුට මම කියන සංකල්පය හිත ඇතුලේ ආවොත් කය නෙමෙයි මම කියන එකට අහංකාරය කියලා කියන්නේ. ඒ අහංකාරය අනිත් අයට වඩා ඉහළින් ඉන්නකොට ඊට වඩා පල්ලෙහායගේ පිළිදෙවක් පිළිගන්න ලෑස්ති නෑ. ඔක මේ සමාජය තුළ ඔබ දකින්න. මේ කීකරු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ අහංකාරය අඩු වෙන තරමට. නැත්නම් අහංකාරයෙන් යුක්ත පුද්ගලයා නුඹ මට උගන්වන්න එනවද කියලා. තම තමන් දරන තානාන්තරයේ පරිදි ඊට පහලින් හෝ කවකවත් මට උගන්වන්න එනවා කියලා අරගෙන රිදවා ගන්නවා. නමුත් අපිට මෙතෙන් එන්න පුළුවන් නම් දැන් තව ටිකක් අවශ්‍ය කරුණට යන්න වෙනවා. මන්ද මේ උපන්න කුසල් දුරු කරන්නයි නූපන්න කුසල් නූපදවා ඉන්නයි ඉන්නේ කල්යාණ මිත්‍ර සේවනයක් තියෙන්නේ. ඒ මොනවද? පුද්ගලෙ ජීවත් වෙන්න ගියාපුවාම ක්‍රමයෙන් ලෝභෙන් දේශෙන් මොහෙන් වැඩෙනවා. පාප තුලත් වැඩෙනවා, පින තුලත් වැඩෙනවා පෘථග්ජන භාවය තුල. අඩු වැඩිකමක් තිබුණාට. එතකොට ඔහුට දුක් ගෙනත් දෙන්නා වූ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ හේතු පැත්තක් තියෙනවා. ලෝභෙන් දේශෙන් මොහෙන් වැඩිලා. දැන් ඔහුට මේ ඉවත් කර ගැනීම සඳහා පුද්ගලයෙක් වශයෙන් පවනවා තිබෙනා වූ සංවර ප්‍රතිපදා, ශික්ෂාපද ප්‍රතිපදා වළංගු වෙන්නේ වළකා ගන්න පමණයි. සහ මුලිනුපුටා දැමීමට වළංගු වෙන්නේ නැහැ. නමුත් වත්මන් සමාජයේ සැකසී තිබෙන ආකාරයෙන් උපකල්පනය කරනු ලබනවා මේ ශික්ෂාපද සංවරයෙන් තුළ මේ දුර්වලකම් මුලිනුපුටා දැමේවි කියලා. සියුම්ම තේරුම් ගන්න මුලිනුපුටා දාමන්නා වූ සදහම් ප්‍රතිපදාව යටවුණෙන් පස්සෙ හදාගත්ත විකල්පයක් තුළ තමයි මේ සමාජයේ ඉන්නේ කියලා. ඒකට පහර ගහන්නත් එපා, වැරදි කියන්නත් එපා. ඒක ආරි සත්‍ය ඉක්මවාගේ සම්මත සත්‍ය හික්මීමක්.
ඒක පව් හොඳයි පින් නරකයි පින් හොඳයි පව් නරකයි කියලා පවෙන් ඉවත් වී පිනෙහි හික්මීමක්. මෙතනින් එහාට පාරක් නෑ කියලා තමයි බොහෝ දෙනා තාමත් හිතන්නේ. නුගතුන් නෙමෙයි උගතුන් පවා. ඒකට ඉතින් කාර්ය බහුලත්වය හරි තව මොනවා හරි කාරණා යොදාගෙන මෙතනින් එහාට දකින්න දෙයක් නැහැ කියලා එහෙම අදහසක් ස්ථාපිත කරපු සමාජයක්. ඒ ආරි සත්‍ය සංවරය අනාගත බුදුවරයෙක් ලබා දෙන දෙයක් බවට මතයක් සමාජගත කිරීම සහ ඔබේ බඳු මතයක් දැරීමම ඔබේ අනාගතය අවලංගු කර ගැනීමක්. ඔබේ අනාගතය අඳුරු කර ගැනීමක්. ගැඹුරින් හොයලා බලන විට හැදෙන්න සහ නැති වෙන්න විශේෂ කාලයක් දෙන්නේ නැහැ. අවුරුදු ගණන් දෙන්නේ නැහැ, ආත්ම ගණන් දෙන්නේ නැහැ, වර්තමාන මොහොත විතරයි දෙන්නේ. මෙන්න මේ වර්තමාන මොහොතේ ජීවිතය ඔබ හඳුනාගන්නේ කොහොමද? ස්ත්‍රියක් වශයෙන්ද, පුරුෂයෙක් වශයෙන්ද, ගිහියෙක් වශයෙන්ද, පැවිද්දෙක් වශයෙන්ද, වෘත්තිකෙක් වශයෙන්ද? ඔය ඔක්කොමත් හරි. නමුත් තථාගතයන් වහන්සේ එහි කර වදාරනවා වර්තමාන මොහොතේ ජීවිතය ඊට වඩා සියුම් දෙයක්. අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, දැන් විතරයි තියෙන්නේ. දැන් උපදින දෙයක් තියෙනවා. දැන් උපදින දෙයට කියන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් හෝ කයෙන් සිතින් හටගෙන අවශ්‍ය කාර්යය කොට ඇලී හෝ ගැටි, නොඇලී හෝ නොගැටි මේ යන්න පුළුවන් ස්කන්ධ පංචකය. බුදු සමය තුළ ස්කන්ධ පංචකය නම් වූ ඒකකයක් තුළ පරිහානිය සහ සංවරය දේශනා කරන බව, දුකටපත් වීම සහ දුක දේශනා කරන බව, ගැලවෙන්න ඕන නම් නැති වෙන සහ මාර්ගය දේශනා කරන බව අහන්ට ලැබීම කල්යාණ මිත්‍ර සේවනයයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව ගන්න එක, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාවක් තෝරා ගන්න එක සෝචස්සත සෝචකී කරවීමයි. එතකොට කීකරු වෙන්නේ අම්මට, තාත්තට, ගුරුතුමාට, නීතියට නෙවෙයි. මම ඒකට කියන්නම් වචනයක්. ඒකට කියනවා ධම්මාධිපතයෝන් කියලා තවත් තැනක. සමහරට ඉස්සරහට දේශනාවකදී කරයි මම. ධර්මයේ දන්නා බැවින් පවු නොකරන බව. ධර්මයේ පිළිසරණින් පවු නොකරන බව. ඔබ ධර්මය කියන්නේ කුමකටද? හොඳ දෙයටද? ස්වභාව ධර්මයටද? පවු නොකරන එකටද? සූත්‍ර දේශනාවලටද? ජාතක කතාවලටද? ත්‍රිපිටකයටද? මේ කියන බණ කතාවලටද? එහෙම හිතුවොත් ඔබ ධම්මං සරණං ගච්ඡාමි කියන පදයට දෙන අර්ථය කුමක්ද? සමහර විට මම අග උත්තරේ නොකිය ඔබට හොයන්න තියයි. මම එහෙම කියන්න. ඇතැම්හු පාපේ සරණ කරගන්නවා, පාපේ සරණං ගච්ඡාමි. ඇතැම්හු පින සරණ කරනවා, පුණ්‍යං සරණං ගච්ඡාමි. ඇතැම්හු ධනය සරණ කරගන්නවා, එතකොට ධඤ්ඤං සරණං ගච්ඡාමි. ඒ විදිහට එක එක පුද්ගලයා යම් යම් දේවල් සරණ කරනවා ජීවත් වෙන්න. එහෙම නැත්නම් මේ ඔක්කොම ගත්තාම පෘථග්ජන සමාජයට පවෙන් පිනෙන් ධානයෙන් සසර ගමන හැදීම සඳහා කර්මයෙහි නරක හොඳ ඊට වඩා හොඳ කියන මේ කර්මය සරණ කරගන්න ලබනවා. ඔබ දන්නවද මේ පෘථග්ජන සමාජයේ ඉන්නේ කර්මයේ සරණ යටසෙවණේ කියලා? මේ සෝචස්සතා සහ කල්යාණ මිත්‍රතාවල ගැඹුර කර්මයේ සරණ නෙමෙයි ධර්මයේ සරණ කියලා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ සරණ කුමටද? අපාය යන්නද, දිව්‍ය ලෝක යන්නද, බ්‍රහ්ම ලෝක යන්නද, ධාන ලබන්නද, ඥාන ලබන්නද? සසර දුකින් මිදෙන්න. සසර දුකින් මිදීම සඳහා තමයි ධර්මයේ සරණ කර ගන්නවා කියලා කියන්නේ. ඒ සසර දුකින් මිදීම සඳහා සරණ කරගත්තු ධර්මයේ කුමක්දැයි පාපය තුළ විග්‍රහ වෙන්නේ නැහැ. පෘථග්ජන භාවය තුළ පින තුළ විග්‍රහ වෙන්නේ නැහැ.
හොඳ වුණාට පින හොඳ වුණාට ඒක විග්‍රහ වෙන්නේ ආර්ය භාවය තුළ පංචස්කන්ධය තුළ. ඒ පංචස්කන්ධය කියන ධර්මතාවය ඔබට දැන් තේරෙනවා නම් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන්නේ ලොකු වැරදීමක්. පාපය. හැබැයි ඔබ කතා කරන සතුන් මැරීම පාපය කියන එක නෙමෙයි මම කතා කරන්නේ. පාපම් පාපකතෝ පස්සතාති අයම් පඨම ධම්මපරියායෝ. වතාගුරු දේශනා කරන්නේ ලෝකෙට ධර්මපරියායන් දෙකයි. පාපේ ලාමක වශයෙන් දකින්න. ඔබට අයිති තැන සිට. දුටුවා නම් පාපම් පාපකතෝ දිස්වා. අනතුරුව පාපෙහි නොඇලෙන්න. තත්ත විරජ්‍යත. විමුච්ඡත මිදෙන්න. නිබ්බින්දත කලකිරෙන්න. හොඳයි බුදු සමයේ පාපේ ලාමක වශයෙන් දැකීම සහ දැකීම මිදීම පමණක් නම් ඔබ කොහොමද තෝරගන්නේ ඒක? එහෙම තමයි මේ ධම්ම දේශනා පරියාය තිබෙන්නේ. දැන් පාපයට පත්වීමට මොකද්ද බලපාන ධර්මය? උපාදානය. උපාදානේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. ඒ ජාති මරණ සම්භවයේ ලබා දෙන්නේ පවේ උපාදානෙන් විතරද? ඒ පිනේ උපාදානෙන් ලබා දෙන්නේ නැද්ද? ධානය උපාදානෙන් ලබා දෙන්නේ නැද්ද? උන්වහන්සේ උපාදානේ එක පැත්තකට දමන්න බනෝ. අපි ඒක හොඳ නරක කියලා බෙදාගත්තට ඒක ඒ හැම එකෙම ජාති මරණ. අන්න මම දකිනවා මෙන්න මේ උපාදානයට මිත්‍ර වීම පාප මිත්‍ර සේවනයයි. පාපයට මිත්‍ර වීමයි. පුද්ගලයෙක් නෙවෙයි. දැන් මෙන්න මේ වදබන්ධනයෙන් මිදෙන්න තමයි බුදුරරු ධර්මයේ සරණ පෙන්වන්නේ. අන්නේ මග තේරුම් අය ගත්ත මේ මග පැහැදිලි කරන එක පුද්ගල වශයෙන් ගත් කල කල්යාණ මිත්‍ර සේවනයයි. එතකොට එහෙමනම් මේ ධර්මයේ සරණ කියන පදයට වළංගු සීමාව ඔබ පෘථග්ජන භාවයට ගේන්න හදන්න එපා කවදාවත් බෑ. තේරුම් ගන්න එක. ඒකෙදී ඔබට ලැබේවි ශික්ෂා පදවල සරණ ලැබේවි, පුණ්‍ය කර්මයේ සරණ ලැබේවි, යහපත් පැත්තේ සරණ ලැබේවි. නමුත් බුදුවරයා ලෝවට පහළ වෙලා හෙළි කරන තුරු සසර දුකින් මිදීමට අවශ්‍ය ත්‍රිවිධ රත්නයේ සරණ පහළ වුණේ නැහනේ. ඒ නිසා මේ ධර්මයේ සරණ කියන පදයේ කටේ කිසිදු යන්න ඉස්සලා කියපු වචනයක් වශයෙන් ගන්නෙ නැතුව ඔබට හමු වෙන තුරු යන්න ඉස්සරහට. ඉඟියක් විතරක් කරන්නම් මම. පෘථග්ජන භාවයේ තුලට ධර්මයේ සරණ ගේන්න බෑ. විශ්වාස කරන්න කියන දේ ඔබ හිතන මට්ටමින් පිළිගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසායි මම කියන්නේ පෘථග්ජන අයට ඇත්ත සිද්ධිය කම්මං තරණං ගච්ඡාමි. ඔහු කර්මයේ සරණින් දුක්කටපත් වෙනවා, සැපවත් වෙනවා, භවගාමී සූපත් වෙනවා. ඒ නිසා බුදුවරු හොයාගත්ත ධර්මය කියන වචනේ යමක් කියනවා. බුදුන් වහන්සේ ධර්මයේ සරණ කරගෙන අවුරුදු 35 සිට 80 දක්වාම ජීවත් වුණා. මග ගත්තා වූ අය සෝවාන් ආදී මාර්ගඵල වලින් ධර්මයට පිවිසෙනවා. ඒ ධර්මයේ සරණින් වුන් මේ ලෝකේ තියෙන කිසිදු ආකාරයක බලපෑමකින් තර්ජනයකින් Tamanට තර්ජනයක් බලපෑමක් නැතුව සංසිඳුණු සිතින් ඉන්නවා. මේ ලෝකේ පවතිනා මේ විවිධ අර්බුද හමුවේදී ඒවා නිසා අඬන්න දොඩන්න වැළපෙන්න මැරිලා වැටෙන්නේ නැති වෙන්න පුළුවන් සුපිරි ජීවිතයක් ගත කිරීම සඳහා තථාගතරු හෙළි කළ මගක් තිබෙනවා. ඔබ කල්පනා කළේ නෑනේ දෙක ජීවිතයට ගන්න. ඔබ හිතනවා දෙක මරණයෙන් පස්සේ ළඟා වෙනවා, එහෙම නැත්නම් අනාගත බුදුවරයෙක් ලබා දෙනවයි කියලා.
ඔනෝක මම තේරුම් ගත්ත නිසා තමයි අප විසින් කරන ලද ධර්මදේශනාවලට අපි පෞද්ගලිකව තේමාවක් තියලා තියෙනවා. මේ නාලිකාවේ මුලදී තේමාව යටතේ ධර්මදේශනා 70ක් අපි කරලා තියෙනවා. ජීවිතේට ධර්මය. ජීවිතේට ධර්මය කියන්නේ සිල් සමාදන් වෙනවට, පැවිදි වෙනවට, බණපොතක් පරිත්‍යාග කරනවට, චෛත්‍යයක් හදනවට එහෙම නෙමෙයි. එවන් පරිබාහිරත් නැහැ යහපත් ක්‍රියා එකක්වත්. මා දකිනවා පෘථග්ජන සමාජයේ බුදුවරු එලි කරව දාලා වූ ධර්මයේ ජීවිතයට අරන් නැහැ කියලා. ගන්න ඕන නිසා, ගන්න පුරුදු කරන්න ඕන නිසා තමයි මේ වචනේ තියලා තියෙන්නේ. නොදැන තියලා නෙමෙයි එක් තියෙන්නේ. ඒ තේමාව යටතේ අවුරුදු 16ක් මම කරුණු පැහැදිලි කරලා තියෙනවා. ආපු අයත් ඉන්නවා. තවමත් ඒ ගැන අවධානය යොමු නොවන අයත් ඉන්නවා. ඉතින් තථාගතයන් වහන්සේ උත්සාහය නතර කරේ නැහැ නේ 35න් 80 දක්වාම උත්සාහ කළානේ. ඊළඟ පරම්පරා සඳහාත් අපට ඒ නිසා මේ පාසලෙන් ඉගෙන ගන්න ධර්මයේ කියන පදේ අර්ථය හොඳ දේ හරි පව් වලින් වැළකීම හරි කියන තැන හිර කරන්නේ නැතුව කර්මයේ සරණට හම්බෙන්නේ විපාකනේ. කර්ම සරණ කරගත්තු විපාක කියලා කියන්නේ ඒක සසරගත සම්බන්ධයක්. පැවැත්මක් ඉස්සරහට. ඔබ දන්නවද ධර්මයේ සරණට ආරම්භයක් හෝ අවසානයක් හෝ ඔය කියන ඇති වෙන නැති වෙන පැවැත්මක් නැති බව. ඔය පැවැත්ම කියන එකේ තේරුම ඇතිවීමක් නැතිවීමක් නේ. ඔබ දන්නවද ධර්මයේ සරණ යන මිනිසාට යා හැකි උපරිම දුර කියලා? අන්න ඒ සඳහා තමයි අපි මේ ධර්ම දේශනා මුලින් සරලව කරගෙන ආවට අගට යම් පාරවල් පෙන්වන්නේ. ඒ ඇතැම්මිට අපි ඉතුරු නැතුව පෙන්නනවා. ඇතැම්මිට තවදුරටත් ඉස්සරහට තියෙනවා. ඒ නිසා මෙන්න මේ දන්නා වූ දක්නා වූ උතුමන් විසින් ලෝට වදාහරන ලද දෝවචස්සතා සහ පාපමිත්තතා කියලා කියන්නේ මිනිසුන් දුකට පත් කරන ධර්මතා. ඒවට එකතු වෙනවයි කියලා කියන්නේ බුදුන්ගේ සර්වඥතා ඥානය පිළිගන්නේ නැහැ කියන එක. බුද්ධත්වය පිළිගන්නේ නැහැ කියන එක. හැබැයි ඒකෙන් බුදුන් වහන්සේට ඒකේ දඬුවමක් නැහැ. හැබැයි කරන කෙනාට විපාක. තමන්ම ඉඳව කාටවත් කරගත්තේ නැහැ, තමන්ටයි කරගන්නේ. ලබාගත් මනුස්ස ජීවිතය තුළ කනවා බනවා හරි හම්බ කරන එක අවශ්‍යතා. වලට ඊට වඩා එහාට දියුණු කරගත යුතු මානසිකත්වයක් බුදු සමය තුළ පෙන්නනවා. එහිදී ජීවිතය තිබියදී යුතුයකම් වගකීම් තිබියදී ඒ තුළ දුක් ගෙනත් දෙන්නා වූ මූල ධාතුන් කීපයක් සේවී ආයතු වෙනවා. ජීවිතය තුළදී අර දෝසත්තසතා සහ පාපමිත්තතා තුළ මේක බලවත් වෙන එකයි වෙන්නේ. එහෙනම් ඔවුන් ජීවිතේ දුකටපත් වෙන එකනේ සිදු වෙන්නේ. සෝචසතහතා කල්‍යාණ මිත්‍රතා පෘථග්ජන මට්ටමට එහාගෙන ආර්ය පරපුරේදී ආර්ය මාර්ගයේදී මේ ලෝභ දේශ මොහ නම් වූ දුක්ඛගාමිනී ප්‍රතිපදාවේ මූලයන් ඔබෙන් බැහැර වෙන පාර හමු වෙනවා. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. ධර්මයට යන්න නම් මේවා ක්ෂය කරන්න ඕන. මතක තියාගන්න. මේ ක්ෂය ප්‍රතිපදාව ලෝකෝත්තර නෑ, ලෞකිකයි. නමුත් ක්ෂය වෙනකොට ධර්මයේ සරණ හම්බ වෙනවා. ධර්මයේ සරණ උතුම් නම් නැත්නම් මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් මට වෙනස් සරණක් නැහැ, මේ ධර්ම රත්නේ ඊටා උතුම් පිහිටේ වේ. එහෙම කියලා පාලියෙන් කියලා ඒ ධර්ම රත්නේ කියන්නේ මේ බණ පොත හරි ජාතක කතාවක් හරි කියලා හිතන්න බැරි නෑනේ. ධර්මයේ සහ ගැටෙන්නේ නැති, ධර්මයට සහ එකඟ නැති ඔබට අදාළ පෞද්ගලික දුර්වලකම් ටිකට ඔබ ආයිබෝන් කියන්න වෙනවා. ඒ සඳහා වැඩි යුතු පැත්තක් සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියලා. ඔබෙන් බැහැර යුතු පැත්තක් සඳහා බැහැරවීමට දොරක් අරින්න වෙනවා. අන්න ඒකට අප්‍රමාද වෙනවයි කියලා කියනවා. ඒ දොර
වහලා තියෙනවාට ප්‍රමාද වෙනවායි කියලා කියනවා. එතත් ප්‍රමාද විහාරයයි යම් නමක් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තිබෙනවාද? ඒ ප්‍රමාද විහාරයේ කිසිවෙකුටත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණට දොරවල් ඇරෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි මුල ඉඳන් පැහැදිලි කරන සූත්‍ර දේශනා තිබෙනවා. මේ ඉගිය ඔස්සේ ඉහාත්ම වශයෙන් මේ ජීවිතය තුළම ඒ වගේම මහලු බවට පත්වෙන නොහිත වර්තමාන මොහොතේ සිටම ඔබ සමාජයෙන් දැනගත්ත දෙයට එහා ගිය දෙයක් නොනින් දකිමින් වෙන අපමාදී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්නට ස්ත්‍රී පුරුෂ භාවය සහ ගිහි පැවිදි භාවය වැදගත් නැහැ. වැදගත් වෙන්නේ අනාවබෝධය සහ අවබෝධය. අනාවබෝධයට බෑ. අවබෝධයට පුළුවන්. මම නම් හිතන්නේ එතනින් එහා පැත්තට කොටස තමයි ඔය පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ යන්නේ එතනින් එහා කොටසයි. මේ සියලුම දනා කරන සියලුම වැඩ ටිකට මහ ලොකු ප්‍රඥාවක් ඕන නැහැනේ. මේ පිළිබඳ මූල බීජය ඇති කෙනෙක් වශයෙන් මම හිතනවා ඔබ මේ සමාජයට එන්නේ. ඒට පොර වැටෙන්නේ නැහැ දෝචස්සසා සහ පාපමිතතාවය තුල. අපරාධ ජීවිතය ඊට පස්සේ වැරදි පැත්තට ගිහින් තවත් අවුරුදු දහස් ගණනකට කල්ප ගණනකට මේ මගින්ට බැරි තරමට ඔබ මේ ලෝකෙට ඇවිදින් මොකද කරගත්තේ? ධර්මයේ වහගත්තා. ධර්මයේ මතු කරගන්න තියෙන එක ධර්මයේ වහගන්නවා. මේ සමාජයේ ධර්මයේ වහගන්න මිනිස්සු ඕන තරම් මට නම් පේනවා. ධනවත්, උගත්, බුද්ධිමත්, ගිහි පැවිදි, දේශපාලන ලෝකේ තවත් ලෝකවල. ඔබත් එහෙම කෙනෙක් වෙන්න කැමතිද? නැහැ. ලබාගත් ජීවිතය තුළ අවශ්‍ය යුතුකම් ඉටු කරමින් අවශ්‍ය කර්තව්‍යයන් රාජකාරීන් කරමින් ධර්මයට මතු වෙන්න ඉඩ දෙන්න. ඒකට බාධක ඉවත් කරන්න ඕන. ධර්මයේ මතු වෙන්න තියෙන බාධක ඉවත් කරන්න ඕන. බාධක මොනවද? ඉවත් වන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. එතකොට ඕනනම් ඒකට තියෙවි එක සූත්‍රයක් නීවරණ පහන සූත්‍රය කියලා. නීවරණ කියන්නේ මොනවද? ධර්මයේ ආවරණය කරන ධර්මවලට. ඒවා හංගල යටපත් කරලා බෑ. එයාලට යන්න කියන්න ඕන. ජීවිතේ ධර්මයට ඉඩ දෙන්න ඕන නම් ඊට එරෙහි ධර්මයන්ට යන්න කියන්න වෙනවා. අන්නේ යන්න කියන්න බුදුන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය හෝ පටිච්චසමුප්පාද නිරෝධය දැකීම හෝ කර්මක්ෂය කිරීමේ කර්ම හෝ මේ වගේ ධර්ම ප්‍රතිපදාවක් පාවිච්චි කරන්න වෙනවා. එයාලට යන්න කියන්න. අන්නේ ප්‍රතිපදාවක් පාවිච්චි කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තම ඔය මට මේ පහුගිය දවස්වල කතා කරන යම් අය ලබාගත් ආගමික ජීවිතයත් තුළ කරමින් ඉන්න මොනවද අපි මේ කරලා තියෙන්නේ කියලා හිතෙනවායි කියලාම කියනවා. එබැවින් අදාළ කරුණු තේරුම් ගැනීම තුළ මේවා තිබෙනා මේ විචිත්‍රත්වය දෝචස්සතා සහ පාපමිත්තා බැහැල යුතු දේවල්. සෝචස සහ කල්යාණ මිත්‍රතා පෘථග්ජන භාවය තුළ සහ ආර්ය භාවය තුළ පියවර දෙකකින් වැඩි දියුණු යුතු බව. ඔබට මේ මග පැහැදිලි කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනා කරමින් මම මේ කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ ධර්මය ලබා දුන්නේ දූ දරුවන් සහ ඥාතීන් විසිනි. දරනු ලබන්නේ වෙන්නේ නැති සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ දූ දරුවන් සහ ඥාතීන් විසිනි. අරමුණු අතර මීට වසර 32කට පෙර පරලෝ සැපත් මාවනැල්ල අරණායක පාර අංක 101 නිවසේ විසූ මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමිකාංශයේ විදුහල්පතිව සිටි WPT සුමනදාස පියාණන්ට සහ මීට වසර 19කට පෙර මේ පරලෝ ගිය පාදුක්ක මීරියගල්ල මහවිල පදිංචිව සිටි නන්දසේන ගමගේ පියාණන්ට
මතු ආත්ම භවයන්හිදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි පැතීම සඳහාත් මතු ආත්ම භවයකදී මිනිසත් බව ලැබ මෙම උතුම් ධර්මාවබෝධය පිණිස මංපෙත් පෑදීමටම මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනාව වේවා යන්නත් ඔවුන්ගේ ප්‍රාර්ථනාවයි. සැබවින්ම ඒ විය යුතු දෙයක්. සුජීවත් සිටින එම මෑණිවරුන් දෙපළට නිදුක් නිරෝගී සුවපත්භාවයේ සච්චර ජීවනයේ ලැබේවා ඔවුන්ගේ කෙටි ප්‍රාර්ථනය. අකල් මරණයටපත් වුණා වූ මේ අයට ඉක්මනින් මිනිසත් බව ලැබී ඒ ජීවිතවල මුලදීම අකල් මරණයටපත් නොවෙන්නට සදහම් හමු වෙන්නටත් මංපෙත් පෑදේවා. මෑණිවරු දීර්ඝායු සම්පන්න ජීවිත ගත කරත්වා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ ඔබටත් ඉහාත්ම වශයෙන්ම සද්ධර්මයේ සරණ ලබා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම සහ මෙම ධර්ම දානයේ පුණ්‍ය කර්මයේ හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං